තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය විභාග පන්තිය බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතට අදාළවයි අද දවසේ අපි සාකච්ඡාව සිදු කරන්නේ. මේ වෙද්දී ධර්මාචාර්ය විභාගයේ සඳහා ධර්මාචාර්ය විභාග පන්තිය ඔස්සේ අපි දවස් 62ක් සාකච්ඡා කරලා තියෙනවා. 63 වෙනි දවසේ සාකච්ඡාව. මේ 62 63 විදිහට අංක නිර්ණය කරලා තියෙන්නේ එක විෂයක් සඳහා නෙමෙයි. මේ වෙද්දී අපි මේ කොටස් වලට අදාළ බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය කියන පොතට අදාළව ඒ විදිහට පොත් පහටම අදාළව සාකච්ඡා කරපු සාකච්ඡාවන් සංඛ්‍යාව තමයි මේ දක්වන්නේ. ඉතින් මේ සංඛ්‍යාවන් ඔබට හඳුනා ගැනීමේ පහසුව සඳහා අපි මේ විදිහට අංකණය කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා එක අංක 1 ඉඳලා පළවෙනි දවසේ ඉඳලා සියලුම පාඩම් අධ්‍යයනය කරන්නට පුළුවන්. අද දවසේදී අපි කතා කරන්නේ විශේෂයෙන්ම නාලන්දා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පළවෙනි කොටස. නාලන්දා විශ්වවිද්‍යාලය කියලා පාඩම ආරම්භ කළාට මේ විශ්වවිද්‍යාලය කියන එක ඒ සංකල්පයේ බෞද්ධයන් අතර කොහොමද ගොඩනැගිලා තියෙන්නේ? ඒ වගේම නාලන්දා විශ්වවිද්‍යාලයේ ආරම්භය, ඒ වගේම නාලන්දා විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් විදිහට පැවතුණු ලක්ෂණ මොනවද කියන එක පිළිබඳව අද දවසේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සියලු සාකච්ඡාවන් සමගින් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. අපි නිතරම සිහිපත් කරනවා පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ. ඉතින් මේ විදිහට ඔබට YouTube එකේ බලන්නට පුළුවන්. මේ ලාංඡනයත් එක්ක තියෙන නාලිකාව මේ ලාංඡනය උඩ ක්ලික් කරන්න. එතකොට ඔබ පිටුවකට යොමු වෙනවා. ඒ පිටුවේ ප්ලේලිස්ට් කියලා එකක් තියෙනවා. අන්නේ ප්ලේලිස්ට් එකේ මේ සාකච්ඡා කරන සියලුම කොටස් අපි දාලා තියෙනවා ඔබට තෝරා ගැනීමේ පහසුව සඳහා. හොඳයි. වැඩි කතා නොකර අපි අද දවසේ පාඩමට අවධානය යොමු කරමු. 9 වෙනි පාඩම බෞද්ධ විශ්වවිද්‍යාල 1 කියලා තමයි තියෙන්නේ. බෞද්ධ විශ්වවිද්‍යාල ගැන සාකච්ඡා කරන පාඩම් දෙකක් තියෙනවා. ඒ නිසා තමයි බෞද්ධ විශ්වවිද්‍යාල 1 කියලා මේක නම් කරලා තියෙන්නේ පාඩම. බෞද්ධ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් කතා කරනකොට නාලන්දා විශ්වවිද්‍යාලය සම්බන්ධ විශාල තොරතුරු රාශියක්, විශාල තොරතුරු ප්‍රමාණයක් මේ පාඩම යටතේ කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් පළවෙනියටම මම ඔබට සිහිපත් කළා විශ්වවිද්‍යාල කියන එක අර්ථ විවරණය කිරීමක්, විස්තර කිරීමක් අපිට දකින්නට පුළුවන් මේ පාඩමේදී. අපි බලමු ಭಾರತೀಯ බෞද්ධයන් සතු වූ විශිෂ්ට ගණයේ උසස් බෞද්ධ අධ්‍යාපන ආයතන කිහිපයක් පිළිබඳ සත්‍යමය ඓතිහාසික සාධක හමු වී ඇත. මේ අපි කතා කරන්නට සූදානම් වෙන අධ්‍යාපන ආයතන ඓතිහාසික සාධකමය වශයෙන් සත්‍ය වෙච්ච, ඇත්ත වෙච්ච ඒ වගේ අධ්‍යාපනික ආයතන, බෞද්ධ අධ්‍යාපනික ආයතන තිබිලා තියෙනවා කියලා පුරාවිද්‍යාත්මක සාධක මේ වෙද්දි ලැබිලා තියෙනවා. අන්න ඒ නිසා තමයි අපිට වැදගත් වෙන්නේ මේ විශ්වවිද්‍යාල, බෞද්ධ විශ්වවිද්‍යාල වර්තමානයේ නූතනයේ තියෙන විශ්වවිද්‍යාල ආරම්භ වීමට සෑහෙන කාලයකට පෙර මේ විශ්වවිද්‍යාල මට්ටමින් අධ්‍යාපනික ආයතන විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව සත්‍යමය ඓතිහාසික සාධකත් හමු වෙලා තියෙනවා. අද පවතින විශ්වවිද්‍යාල මට්ටමින් සලකනු ලබන අධ්‍යාපන ආයතන එකල බෞද්ධයන් විසින් හඳුන්වනු ලබලා තියෙන්නේ මහා විහාර කියන නාමයෙන්. විශ්වවිද්‍යාල කියන නාමයෙන් නෙවෙයි. අද වර්තමානයේදී පවතින විශ්වවිද්‍යාල හා තරමටම දියුණුවක් ලබාගෙන තිබුණු ඒ අධ්‍යාපනික ආයතන බෞද්ධාභාසයෙන් යුක්තව හඳුන්වලා තියෙන්නේ මහා විහාර කියන විශේෂ නාමයෙන්. මහා විහාර මේ බව සනාථ කරන්නට පුළුවන් විවිධ සාධක තියෙනවා. ඒ අතර දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් අනුව, මඟ පෙන්වීම අනුව අනුරාධපුරයේ මහමෙවුනා උයනේ සංඝාරාමයක් නිර්මාණය කරනවා. සංඝාරාමයේ පසුව මහා විහාරයේ නමින් අපේ වංශ කතා හඳුන්වයි. මහමෙවුනාවේ නිර්මාණය කරන සංඝාරාමය භික්ෂුන් වහන්සේලා සඳහා ඉදිකරන ලද මේ විහාරය පස්සේ කාලයේදී මහා වංශය ආදී වංශ කතාවල මහා විහාරය
කියන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. මහා විහාරය කියන එක විශේෂයෙන්ම ඓතිහාසික තොරතුරු අනුවත් ඒ වගේම මහා විහාරය පිළිබඳව කියවන සෑම තැනකදීම අපිට දකින්න ලැබෙන විශේෂ කාරණාවක් තමයි මේ මහා විහාරය කියන සංඝාරාමය බෞද්ධ අධ්‍යාපනික කටයුතු සිද්ධ වෙච්ච මධ්‍යස්ථානයක් ස්ථානයක්. ගිහි පැවිදි කියන දෙපාර්ශවයන්ම බොහෝ වෙලාවට අධ්‍යාපනික කටයුතු වලට සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් ශ්‍රී ලංකාවේදී මහා විහාරයක් එහෙම නැත්නම් විශ්වවිද්‍යාලමය තත්වයට පත් වෙලා තිබුණු අධ්‍යාපනික ආයතනයක් තමයි මහා විහාරය කියලා කියන්නේ. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් අනුව තමයි අනුරාධපුරේ මහමෙවුනාවේ මේ අධ්‍යාපනික ආයතනය හදලා තිබෙන්නේ. අනුරාධපුර මහා විහාරයේ තේරවාදී භික්ෂු පරපුරේ කේන්ද්‍රස්ථානයේ වගේම උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨතම අධ්‍යාපනික ආයතනයත් මහා විහාරය. ලංකාවේ මහායාන තේරවාද කියන සම්ප්‍රදායන් දෙකම ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවන් තියෙනවා. හැබැයි තේරවාදී භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධානතම මධ්‍යස්ථානයේ කේන්ද්‍රස්ථානයේ අධ්‍යාපන මධ්‍යස්ථානයේ මහා විහාරය. මහා විහාරය යන උසස් අධ්‍යාපන ආයතන සඳහා බෞද්ධයන් භාවිත කරලා තියෙන්නේ විශ්වවිද්‍යාල භූමියෙහි යෙදී තිබෙන ශ්‍රී නාලන්දා මහා විහාරයේ ආර්ය භික්ෂු සංඝයා කියන මේ පාඨයේ අනුව නාලන්දා නිල මුද්‍රාවේ තුලින් සනාත වෙලා තියෙනවා. මහා විහාර කියන එක මහා විහාර කියන විවහාරය බෞද්ධයන් විසින් පාවිච්චි කරලා තියෙන්නේ බෞද්ධ අධ්‍යාපනික ආයතනයක් කියන එක. ඒක ඔප්පු වෙලා තියෙන අවස්ථාවක් තමයි ශ්‍රී නාලන්දා මහා විහාරීය ආර්ය භික්ෂු සංඝයා කියලා නිල මුද්‍රාවක්. මේ පාඨය යොදපු නිල මුද්‍රාවක් නාලන්දා විශ්වවිද්‍යාලයේ සතුව තිබිලා තියෙනවා. ඒ තුලින් පැහැදිලි වෙනවා නාලන්දා විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය ලබා දුන්නු මධ්‍යස්ථානයක් විදිහට. ಭಾರತೀಯ බෞද්ධයන් සතු වෙච්ච උසස් අධ්‍යාපන පිළිබඳව කතා කරනකොට ඉතිහාස පුවත් සපයන ඓතිහාසික මූලාශ්‍රයනුත් පුරාවිද්‍යාත්මක සාධක සපයන නානක විද්‍යා මූලාශ්‍රයන් දේශ සංචාරකයින්ගේ සටහන් ඇතුළත් ද්විතීක මූලාශ්‍ර මගින් ಭಾರತೀಯ බෞද්ධයන් සතු වෙච්ච උසස් අධ්‍යාපනය පිළිබඳව සනාථ වෙන සාධක ඉතිහාස පුවත් සපයන ඓතිහාසික මූලාශ්‍ර. ඊට අමතරව පුරාවිද්‍යාත්මක සාධක සපයන නානක විද්‍යා මූලාශ්‍ර. ඊළඟට දේශ සංචාරකයින්ගේ සටහන් දේශාටන වාර්තා ද්විතීක මූලාශ්‍ර විදිහට තොරතුරු සඳහන් කරලා තියෙනවා. ಭಾರತೀಯ බෞද්ධ අධ්‍යාපනික ආයතන පිළිබඳව තොරතුරු. ಭಾರತೀಯ බෞද්ධ අධ්‍යාපනික තොරතුරු ඓතිහාසිකව ඔප්පු වෙන සාධක මොනවද? එතකොට ඉතිහාස පුවත් තුල සපේන ඓතිහාසික සාධක, පුරාවිද්‍යාත්මක සාධක, දේශ සංචාරකයන්ගේ දේශාටන වාර්තා, මේ හැම එකකින්ම ಭಾರತೀಯ බෞද්ධ අධ්‍යාපනික ආයතන පිළිබඳව සනාථ වෙලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන්ගේ පාලි වංශ කතා වන දීපවංශී මහාවංශ වාර්තා මගින් ಭಾರತೀಯ බෞද්ධ භික්ෂුන් වහන්සේගේ ධර්මදූත සේවා පිළිබඳව හා උන්වහන්සේගේ අධ්‍යාපනය පිළිබඳ තොරතුරු වාර්තාගත කොට ඇත. ඒ වගේම තමයි දීපවංශී මහාවංශය කියලා කියන්නේ ලංකාවේ ප්‍රධානතම වංශ කතාවන්. දීපවංශයේ පැරණිතම වංශ කතාව. ඒ වගේම තමයි අඛණ්ඩව අද දක්වාම ශ්‍රී ලංකාවේ තොරතුරු වාර්තා වෙන ලියවෙන වංශ කතාව තමයි මහා වංශය. මේ වංශ කතා දෙකේම ධර්මදූත සේවාවන්, උන්වහන්සේලාගේ අධ්‍යාපනික තොරතුරු, භික්ෂුන් වහන්සේලාගේ තොරතුරු සඳහන් වෙලා තියෙනවා, ඇතුළත් වෙලා තියෙනවා. පුරාවිද්‍යාඥයන් විසින් කරන ලද කැණීම් මගින් මේ බෞද්ධ ආයතනවල අතීත තොරතුරු සොයාගනු ලැබිනි. වංශ කතාවල දීපවංශයේ මහා වංශයේ සඳහන් වෙනව විතරක් නෙමෙයි. පුරාවිද්‍යාඥයන් විසින් මේ අධ්‍යාපනික ආයතන පිළිබඳව කරලා තියෙන යම් යම් පරිේෂණ, යම් යම් කැණීම් වලින් සනාථ කරගෙන තියෙනවා මේ අධ්‍යාපන ආයතනවල භික්ෂුන් වහන්සේලා අධ්‍යාපනය ලබලා තියෙනවා. භික්ෂු අධ්‍යාපන ආයතන විදිහට ඒවා ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම නාලන්දා විශ්වවිද්‍යාලයේ පිහිටි භූමි ප්‍රදේශයේ කැණීම් මගින්
පොතපතෙහි වාර්තා කර ඇති බොහෝ තොරතුරු සනාථ වෙලා තියෙනවා. නාලන්දා විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන භූමිය කැනීම් කරලා පුරාවිද්‍යාත්මක තොරතුරු ලබාගෙන තිනවා. ඒ පුරාවිද්‍යාත්මක තොරතුරු බොහෝමයක් පොතපත තුළ සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. එහෙනම් සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන මේ දෙකම සංසන්දනය කරලා බැලුවට පස්සේ එහි ඓතිහාසිකත්වය ඉතාමත් හොඳින් සනාථ කරන්නට පුළුවන්. හියුන්සියන්, පාහියන්, ඉත්සින් වගේ මේ දේශ සංචාරකයන්ගේ දේශාටන වාර්තාවල මේ ආයතන පිළිබඳව තොරතුරු ගොඩක් දකින්නට ලැබෙනවා. හියුන්සියන්, පාහියන්, ඉත්සින් වගේ දේශ සංචාරක භික්ෂුන් වහන්සේලා මේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. සටහන් තබලා තියෙනවා. පූර්වෝක්ත දේශ සංචාරකයෝ මේ බෞද්ධ ආයතන සියසින්ම දුටුවෝයි. මේ අපි සඳහන් කරපු දේශ සංචාරකයෝ හියුන්සියන්, පාහියන්, ඉත්සින් වගේ මේ දේශ සංචාරකයෝ මේ අධ්‍යාපනික ආයතන ගොඩක් තමන්ගේ ඇස්වලින්ම දැකලා තියෙනවා. සමහර විට දේශ සංචාරකයෝ විදිහට ඒ තැන්වලට ඒ විශ්වවිද්‍යාලවලට ගමන් කරලා තියෙන පැමිණලා තියෙන්නෙම ඒ අධ්‍යාපනික ආයතනවල අධ්‍යාපනය ලැබීම සඳහා. ඒ නිසා සමහර මේ ස්ථානවල නේවාසිකව වැඩ වසමින් ධර්මශාස්ත්‍ර ග්‍රහණය කරපු ඉගෙන ගත්ත අය. චීන ජාතික හියුන්සියන් කියන භික්ෂුන් වහන්සේ නාලන්දා විශ්වවිද්‍යාලයේ නේවාසිකව ධර්මශාස්ත්‍ර හදාරපු ශිෂ්‍යයන් වහන්සේ කෙනෙක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. චීන ජාතික හියුන්සියන් කියන භික්ෂුන් වහන්සේ නාලන්දා විශ්වවිද්‍යාලයේ නේවාසිකව ධර්මශාස්ත්‍රය හදාරපු භික්ෂුන් වහන්සේ නමක්. එබැවින් උන්වහන්සේ විසින් ලියා ඇති බටහිර ලෝකයේ බෞද්ධ වාර්තා නැමැති කෘතිය අතිශය ප්‍රශස්ත කෘතියක් වෙනවා. මොකද ඒකට හේතුව බටහිර ලෝකයේ බෞද්ධ වාර්තා කියන පොතේ සඳහන් වෙන තොරතුරු. නාලන්දා විශ්වවිද්‍යාලයේ හියුන්සියන් කියන භික්ෂුන් වහන්සේ නේවාසික ශිෂ්‍යයෙක් විදිහට අධ්‍යාපනය ලැබපු නිසා මේ බටහිර ලෝකයේ බෞද්ධ වාර්තා කියන ග්‍රන්ථයේ ඇතුළත් කරලා තියෙන තොරතුරු ඉතාමත් වැදගත් වෙනවා. මේ දේශාටන වාර්තාව නාලන්දාවේ එදා පැවතුණු සමෘද්ධි විස්තරාත්මක වාර්තා කරන මූලාශ්‍රයක් විදිහට දක්වන්නට පුළුවන්. බටහිර ලෝකයේ බෞද්ධ වාර්තා කියන මේ මූලාශ්‍රය හියුන්සියන් භික්ෂුන් වහන්සේගේ වාර්තාව. ඒ වාර්තාවෙහි අන්තර්ගත තොරතුරු දැනට ලැබී ඇති නෂ්ටාවශේෂයන්ගෙන් සුදක්සේ ප්‍රකට වෙයි, සනාථ වෙයි. මේ බටහිර ලෝකයේ බෞද්ධ වාර්තා කියන මූලාශ්‍රයේ සඳහන් වෙන තොරතුරු නටබුන් බවට පත් වෙලා තියෙන බොහෝ දේවල් වලින් අද වෙද්දි සනාථ වෙලා තියෙනවා. එහෙනම් මේ තොරතුරු අපිට වැදගත් වෙනවා. නාලන්දා විශ්වවිද්‍යාල ඓතිහාසිකමය වශයෙන් සනාථ කරන්නට පුළුවන් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් කියලා. ඒ වගේම තමයි අපි මුලින්ම සාකච්ඡා කළේ බෞද්ධයන් විසින් මහා විහාර කියන නාමයෙන් තමයි බෞද්ධ අධ්‍යාපනික ආයතන හඳුන්වලා තියෙන්නේ. විස්තර කරලා තියෙන්නේ. එහෙම නැත්නම් නම් කරලා තියෙන්නේ මහා විහාර කියන නාමයෙන් කියන තොරතුරු කතා කළා. ඉතින් මේ තොරතුරු හැම එකක්ම ඔබට විභාගයේදී ගොඩක් වැදගත් වේවි. විභාගයේ ලං වුණාට පස්සේ සූදානම් වෙනවට වඩා කල් වේලා ඇතිව මේවාට සම්බන්ධ වෙලා මේ සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙලා ඇහුම්කම් දීලා සටහන් ලියාගෙන අවශ්‍ය කෙටි සටහන් හදාගෙන එතකොට හරිම ලේසියෙන් පහසුවෙන් විභාගයට මුහුණ දෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා හොඳින් මේ සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙන්නට කියලා මතක් කරන ගමන් ඊළඟට තවත් තියෙනවා තොරතුරු කිහිපයක්. ටිබෙට් ජාතික තාරානාථ තෙරණුවන් 15 වැනි සියවසේ ಭಾರತයේ පැවති බෞද්ධ තත්ත්වයේ සිය ಭಾರತೀಯ බුදු සමයෙහි ඉතිහාසය නැමැති ග්‍රන්ථයෙහි වාර්තා කර ඇත. ඔන්න තවත් භික්ෂුන් වහන්සේ නමක් ටිබෙට් ජාතික තාරානාථ තෙරුන් වහන්සේ. උන්වහන්සේ ಭಾರತයේ පැවතුණු 15 වෙනි සියවසේ ಭಾರතයේ පැවතුණු බෞද්ධ තත්ත්වය ගැන ಭಾರತೀය බුදු සමයෙහි ඉතිහාසය කියන තමන් විසින් ඉදිරිපත් කරන ලද කෘතියක සඳහන් කරලා තියෙනවා. ටිබෙට් ජාතික තාරානාථ තෙරුන් වහන්සේ 15 වෙනි සියවසේ ಭಾರතයේ පැවතුණු බෞද්ධ තත්ත්වය ගැන සඳහන් කරන ග්‍රන්ථය මොකක්ද? ಭಾರತೀය බුදු සමයෙහි ඉතිහාසය කියන ග්‍රන්ථය. ಭಾರತೀය බෞද්ධ ආයතන පිළිබඳව ප්‍රාථමික මූලාශ්‍රයන්ගෙන් සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන්ගෙන් හොයාගත්ත තොරතුරු තාරානාථ තෙරුන්ගේ කෘතියෙන් තවදුරටත් සනාථ වෙලා තියෙනවා.
ಭಾರತೀಯ බෞද්ධ අධ්‍යාපන ආයතන පිළිබඳව ප්‍රාථමික මූලාශ්‍රයන්ගෙන් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන්ගෙන් ලබාගත් තොරතුරු තාරානාථ තෙරුන් වහන්සේගේ මූලාශ්‍රය තුලින් ಭಾರತೀಯ බුදු සමයෙහි ඉතිහාසය කියන පොතෙන් තව තවත් සනාථ වෙලා තියෙනවා. එහෙනම් ඒ අනුව අපිට පැහැදිලි වෙනවා ಭಾರತೀಯ අධ්‍යාපනික තත්ත්වය ඉතා දියුණු මට්ටමක තිබිලා තියෙනවා කියන කාරණේ. ඒ වගේම තමයි දුර අතීතයකට නෑ සබඳකම් පවත්වන විහිදුවන බෞද්ධයන්ගේ උසස් අධ්‍යාපන ආයතන විශිෂ්ට ගණීය අධ්‍යාපන ආයතන විදිහට වියත් ලෝකය විවාදයෙන් තොරවම පිළිගන්නවා. ඒකට හේතුව මොකක්ද? ඒ සියලු අධ්‍යාපනික ආයතන ඉතා දියුණු මට්ටමක තිබිලා තියෙන නිසා. ඒවා පුරාවිද්‍යාත්මකව ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව වාර්තා සත්‍ය බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඓතිහාසික අතින් ගත්තොත් මේ සියලුම අධ්‍යාපනික ආයතන පිළිබඳ ඓතිහාසිකත්වයේ සත්‍ය වූ ඓතිහාසිකත්වයක් තියෙනවා. ඒ නිසා ඒ අධ්‍යාපනික ආයතන බොහෝ දෙනෙක් බොහෝ විද්වත්තු පිළිගනු ලබනවා. හොඳයි. ඉතින් අපි මේ කතා කළේ බෞද්ධ විශ්වවිද්‍යාල වලට බෞද්ධ අධ්‍යාපනික ආයතන වලට ලෝකයේ කොයි වගේ තැනක්ද තියෙන්නේ. ඒ වගේම තමයි එහි ඓතිහාසිකත්වයේ රැකීම සඳහා හේතු වෙලා තියෙන මූලාශ්‍ර මොනවද? කොයි වගේ මූලාශ්‍ර වලින්ද මේ විශ්වවිද්‍යාල මට්ටමින් පැවතුණු මහා විහාර එහෙම නැත්නම් ಭಾರತೀಯ අධ්‍යාපනික ආයතන පැවතිලා තියෙන්නේ කියන එක සනාථ කරගන්නට පුළුවන් තොරතුරු ගොඩක් අපි කතා කළා. හොඳයි, ඊළඟට අපි නාලන්දා විශ්වවිද්‍යාලය කියන මාතෘකාවට අවධානය යොමු කරමු. නාලන්දා විශ්වවිද්‍යාලය. නාලන්දාව අද ඔරගාඕන් විහාරගම යන නමින් හැඳින්වේ. අද හැඳින්වෙන්නේ විහාරගම යන නමින්, ඔරගාඕන් කියන නමින්. ඔරගාඕන් පිහිටා ඇත්තේ රජගහට රාජ්ගිර් සැතපුම් 6ක් උතුරේ. එහෙනම් අපිට මෙතනදී කියන්නේ මේ නාලන්දා විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන ස්ථානයේ සම්බන්ධයෙන්. ඔරගාଓන් කියන විහාරගම යන තැන රාජ්ගිර් ඔරගාओන් පිහිටලා තියෙන්නේ රජගහ රාජ්ගිර් කියලා හඳුන්වන්නේ සැතපුම් 6ක් උතුරේ. මේ අනුව නාලන්දා ඕදන්තපුරේ කියලා කියන්නේ බිහාර් ඔරිෆ් රජගහ නුවරටත් රාජ්ගිර් අතර පිහිටා ඇති විහාර ප්‍රදේශයට අයත් කුඩා ගම්මානයක් විදිහට නාලන්දාව හඳුන්වන්නට පුළුවන්. නාලන්දාව කියන්නේ ඕදන්තපුරේ, බිහාර් ඔරිෆ් කියන වර්තමානයේ හඳුන්වන නම. ඒ වගේම රජගහ නුවරටත් රාජ්ගිර් කියලා හඳුන්වන්නේ අතර පිහිටා ඇති විහාර ප්‍රදේශයට අයත් කුඩා ගම්මානයක් තමයි නාලන්දාව කියලා කියන්නේ. ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ බුදුරදුන් වැඩවිසූ දවස නාලන්දාව ඉතා සශ්‍රීකව පැවතිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ. මේ කාලයේදී නාලන්දාව කියන ග්‍රාමය ඉතා සශ්‍රීකව පැවතුණු ග්‍රාමයක් විදිහට සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ නොයෙක් වාරවල මේ නගරයට වැඩම කළහ. නාලන්දාව කියන ගමට බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවන් වලදී වැඩම කරලා තියෙනවා. නාලන්දාව බුදුරදුන් දවස සිටම බෞද්ධ ආභාසය ලැබූ ගම්මානයක් වශයෙන් හැඳින්වීමට සාක්ෂි තියෙනවා, හඳුන්වන්නට පුළුවන්. ජෛන ආගමික ග්‍රන්ථවලත් මේ නාලන්දාව ගැන සඳහන් වෙලා තියෙනවා. බුදුදහමේ ආගමික ග්‍රන්ථවල, සාහිත්‍ය ග්‍රන්ථවල පමණක් නෙවෙයි, ජෛන ආගමික ග්‍රන්ථවලත් නාලන්දාව ගැන විශේෂ සටහන් දක්වලා තියෙනවා. ඒ තුලින් නාලන්දා කියන ගමේ විශේෂත්වය අපිට දැනගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ නාලන්දා ගමට වැඩම කිරීමට පෙර ආතුව නිගණ්ඨනාථ පුත්තුමා සහ මක්කලි කෝසාලතුමා කියන මේ සත්ශාස්ත්‍රූවරුන්ගෙන් දෙන්නේ ඒ දෙන්නා මුහුණ ගහලා තියෙන්නේ නාලන්දාවේදී. නිගණ්ඨනාථ පුත්තුමා සහ මක්කලි කෝසාල කියන්නේ සත්ශාස්ත්‍රූවරුන්ගෙන් දෙන්නේ. ඉතින් ඒ දෙන්නා නාලන්දාවේදී මුහුණ ගහලා තියෙනවා. එතනින් අපිට පැහැදිලි වෙනවා මේ මක්කලි ගෝසාල සහ නිගණ්ඨනාථ පුත්ත වගේ ආගමික කණ්ඩායම් නාලන්දාව තුල සැරිසරමින් විවිධ ආගමික ඉදිරිපත් කිරීම, එහෙම නැත්නම් ආගමික
දේශන පවත්වමින් ක්‍රියා කරන්නටත් ඇති. අග්‍රශ්‍රාවක දම්සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ ජන්මලාභය ලැබූ නාලක ග්‍රාමයේ නාලන්දාව කියලා තාරානාථ තෙරුන් වහන්සේ තමන්ගේ කෘතියේ සඳහන් කරනවා. අන්න වැදගත් වෙන කාරණාවක් අග්‍රශ්‍රාවක සැරියුත් තෙරුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේ මේ නාලක ග්‍රාමයේ තමයි සැරියුත් තෙරුන් වහන්සේගේ ජන්මලාභය ලැබපු උපන් ගම. මේ නාලන්දාව කියන්නේ නාලක ග්‍රාමය කියලායි තාරානාථ තෙරුන් වහන්සේ තමන්ගේ කෘතියේ සඳහන් කරලා තියෙන්නේ. සැරියුත් තෙරණුවන් පිරිනිවන් පා වදාළේද නාලන්දාවේදී නාලක ගමේදී තමයි සැරියුත් තෙරුන් වහන්සේ පිරිනිවන් පාන්නේ. තමන්ගේ මෞතුමියට ධර්මයේ දේශනා කරන්නට වැඩම කරලා එතුමිය මිත්‍යා දෘෂ්ටියෙන් මුදවලා පිරිනිවන් පාන්නට ඕන කියලා හිතලා තමයි නාලක ග්‍රාමයට වැඩිය කියලා අපි බෞද්ධ සාහිත්‍යයේදී කතා කරනවා. ඒ අනුව සැරියුත් තෙරුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිද්ධ වෙලා තියෙන්නේ නාලක ගමේදී. ධර්මාශෝක අධිරාජ්‍ය විසින් සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කර චෛත්‍ය සමීපයේහි ප්‍රථම නාලන්දා විහාරයේ ගොඩනගන ලදී. ධර්මාශෝක අධිරාජ්‍ය විසින් සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා ඉදි කරලා තිබුණු චෛත්‍ය සමීපයේ ප්‍රථම නාලන්දා විහාරය ඉදි කරනවා. තාරානාථ තෙරුන්ගේ ಭಾರತೀಯ බුදු සමයේ ඉතිහාසයේ සඳහන් වන පරිදි මාධ්‍යමික දර්ශන සම්ප්‍රදායේ ආදී කර්තෘවර ආචාර්ය නාගාර්ජුන පාදයන් සහ එතුමාගේ ශිෂ්‍යවර ආර්යදේව පාදයෝ දිගු කලක් නාලන්දාවෙහි වාසය කළහ. නාලන්දාවේ තියෙන සුවිශේෂත්වයේ ಭಾರತೀಯ බුදු සමයේ ඉතිහාසයේ කියන තාරානාථ තෙරුන් වහන්සේගේ කෘතියේ සඳහන් වෙනවා මාධ්‍යමික දර්ශන සම්ප්‍රදාය ආදී කර්තෘවරු විදිහට සැලකෙන ආචාර්ය නාගාර්ජුන පාදයන් සහ එතුමාගේ ශිෂ්‍යවර ආර්යදේව පාදයෝ දීර්ඝ කාලයක් මේ නාලන්දාව කියන ප්‍රදේශයේ ඉඳලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. තාරානාථ තෙරුන්ගේ වාර්තාව නිවැරදි නම් මාධ්‍යමික දර්ශන සම්ප්‍රදායේ ආරම්භක ස්ථානයේ වශයෙන්ුත් ප්‍රබල මධ්‍යස්ථානයේ වශයෙන්ුත් නාලන්දාව සැලකීමට පුළුවන්. එනම් මාධ්‍යමික දර්ශන සම්ප්‍රදායේ ආරම්භක ස්ථානයේ තාරානාථ තෙරුන් වහන්සේ සඳහන් කරන තොරතුර සත්‍ය තොරතුරක් නම් එහෙනම් අපිට මාධ්‍යමික දර්ශන සම්ප්‍රදායේ ආරම්භක ස්ථානයේ විදිහට කතා කරන්නට වෙන්නේ ප්‍රබල මධ්‍යස්ථානයේ විදිහට කතා කරන්නට පුළුවන්කම තියෙනවා නාලන්දාව. ඒකට හේතුව මොකක්ද? මාධ්‍යමික දර්ශන සම්ප්‍රදායේ ආදී කර්තෘවරයා විදිහට තමයි සැලකෙන්නේ නාගාර්ජුන පාදයන්. ඉතින් ඒ නිසා නාලන්දාව ඒ අතින් බැලුවොත් තාරානාථ තෙරුන් වහන්සේගේ සටහන බැලුවොත් වාර්තාව අනුව බැලුවොත් මාධ්‍යමික දර්ශන සම්ප්‍රදායේ ආරම්භක ස්ථානයත් ප්‍රබල මධ්‍යස්ථානයේ වෙන්නේ නාලන්දාව. ඒ අනුව නාලන්දාව අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් දෙවැනි සියවස තරම් ඈත කාලයක සිට පැවතෙන්නේ යයි පිළිගත යුතුව පවතී. නාලන්දාව දෙවැනි සියවසේ තරම් ඈත කාලයක ඉඳලා අධ්‍යාපනික අධ්‍යාපනික මධ්‍යස්ථානයක් විදිහට පැවතිලා තියෙනවා කියලා අපිට කතා කරන්නට පුළුවන්. නාලන්දාව ගැන පූර්ණ විස්තරයක් හියුන්සියන් තෙරුණුවන් විසින් සිය දේශාටන වාර්තාවන් වෘතාන්තයේහි සටහන් කොට ඇත. දේශාටන වාර්තාව තුළ සටහන් කරනවා නාලන්දාව සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක්. හියුන්සියන් කියන දේශ සංචාරක භික්ෂුන් වහන්සේ හිමියන් නාලන්දාවේ වැඩ සිටි නිසා ඒ පිළිබඳ තොරතුරු සියසින්ම දැක සිය අත්දැකීම් ඇසුරින් විස්තර කරනු ලබන නිසා නාලන්දාව ගැන සඳහන් කරන අනෙක් වාර්තාකරුවන් තිදෙනාගේ එම වාර්තාවලට වඩා එම විස්තර විශ්වසනීය තත්ත්වයෙන් පවතිනවා. ඉතින් හියුන්සියන් තෙරුන් වහන්සේ මේ නාලන්දාව සම්බන්ධයෙන් දක්වන තොරතුරු ගොඩක් වැදගත්. මොකද තමන්ගේ ඇස් දෙකින්ම දැකපු තොරතුරු සවිස්තරාත්මකව දක්වමින් තමයි නාලන්දාව පිළිබඳව හියුන්සියන් තෙරුන් වහන්සේ තමන්ගේ අත්දැකීම් දේශාටන වාර්තාවලට ඉදිරිපත් කරන්නේ. බෙහෙවින් නිවැරදි තොරතුරු එහි ඇතුළත් වී ඇතැයි පිළිගත හැකිය. හියුන්සියන් තෙරුන්ගේ ඉදිරිපත් කිරීම බොහෝ දුරට සත්‍ය දේවල් විදිහට අපිට පිළිගන්නට පුළුවන්. උන්වහන්සේගේ වාර්තාවෙහි සඳහන් බොහෝ තොරතුරු පුරාවිද්‍යාත්මක කැණීම් වලින් සනාථ වෙලා තියෙනවා. ඒකත්
වැදගත් වෙන අවස්ථාවක්. හොඳයි. ඉතින් නාලන්දා විශ්වවිද්‍යාලයේ සම්බන්ධයෙන් හැදෑරීමට එවැගේම තොරතුරු ඉදිරිපත් කරපු අය කවුද? නාලන්දා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් තොරතුරු හැදෑරීමේදී විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්නට ඕන මොන වාර්තාවලටද? එවැගේම නාලන්දාව කියන්නේ ಭಾರತයේ කොයි වගේ ප්‍රදේශයක පිහිටන තැනක්ද? නාලන්දාව කියන ප්‍රදේශය කොයි වගේ සුවිශේෂත්වයක පැවතුණු ගමක්ද? එහෙම නැත්නම් ප්‍රදේශයක්ද? කියන තොරතුරු රැසක් තමයි අපි ඒ සාකච්ඡා කළේ. ඊළඟට තමයි නාලන්දා විශ්වවිද්‍යාලයේ ආරම්භය සම්බන්ධයෙන් කතා කරන්නේ. ඉතින් මේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ආරම්භ වෙලා තියෙන්නේ සක්‍රාදිත්‍ය හෙවත් පළමුවැනි කුමාරගුප්ත රජතුමාගේ කාලේ. සක්‍රාදිත්‍ය කියලා මේ රජතුමාට කියනවා. එහෙම නැත්නම් පළමුවැනි කුමාරගුප්ත රජතුමාගේ කාලේ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 415ත් 455ත් අතර කාලේ තමයි මෙතුමා රජකම් කරලා තියෙන්නේ. ඒක තමයි නාලන්දාව ගොඩනැගිච්ච කාලයේ විදිහට රාජ්‍ය කාලයේ විදිහට සැලකෙන්නේ. කුමාරගුප්ත රජතුමාගේ කාලේ. පළමුවැනි කුමාරගුප්ත රජතුමාගේ කාලේ. නාලන්දා මහා විහාරය ආගමික වත්පිළිවෙත් පුද පූජා ආදී පැවැත්වීම සඳහා ගොඩනගන ලද පන්සලක්. එහෙම නැත්නම් විහාරස්ථානයක් විදිහට නෙවෙයි ගොඩනැගිලා තියෙන්නේ. විශේෂත්වය අපි දන්නවා මේ වෙද්දිත් අධ්‍යාපනික මධ්‍යස්ථානයක් විදිහට තමයි නාලන්දාව ගොඩනැගිලා තියෙන්නේ. හුදෙක් භික්ෂුන් වහන්සේලාට වැඩවිසීම සඳහා තැනූ සංඝාරාමයක් නෙවෙයි නාලන්දා විශ්වවිද්‍යාලය. නාලන්දාව භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය ලැබීම සඳහා උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ගොඩනගන ලද ස්ථානයක් විදිහට තමයි සලකන්නට පුළුවන් සාධක තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාට උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා ආරම්භ කළ උසස් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් තමයි නාලන්දාව. එතකොට කවුද මොන රජතුමාගේ කාලෙද මේක ආරම්භ වෙන්නේ? ඒ වගේම නාලන්දාව කොයි වගේ දේවල් සඳහාද ආරම්භ කරලා තියෙන්නේ කියන කරුණුත් අපිට වැදගත් වේවි. ඒ වගේම තමයි බෞද්ධ උගතුන් සහ මධ්‍යස්ථ මතධාරී ඉතිහාසඥයන් බෞද්ධ විශ්වවිද්‍යාල ක්‍රමයේ සක්‍රාදිත්‍ය රජ සමයේදී ආරම්භ වූ වාසිය සලකන්නේ ඒ නිසා කියලා සඳහන් කරනවා. සාමාන්‍ය මධ්‍යස්ථ මතධාරී ඉතිහාසඥයන් බෞද්ධ විශ්වවිද්‍යාල ක්‍රමය ආරම්භ වුණේ සක්‍රාදිත්‍ය රජතුමාගේ කාලය කියලා තමයි පිළිගන්නේ. බෞද්ධ විශ්වවිද්‍යාල ක්‍රමය මේකට අවධානය යොමු කරන්න. බෞද්ධ විශ්වවිද්‍යාල ක්‍රමය ආරම්භ කරන ලද බවට මධ්‍යස්ථ මතධාරීන්, ඒ කියන්නේ අන්තගාමී මත දරන අය නෙමෙයි, මධ්‍යස්ථ වූ අදහස් දරන අය සලකන්නේ බෞද්ධ විශ්වවිද්‍යාල ආරම්භ වෙලා තියෙන්නේ සක්‍රාදිත්‍ය රජතුමාගේ කාලේ කියන පිළිගැනීම තමයි තියෙන්නේ. නාලන්දා මහා විහාරයේ සක්‍රාදිත්‍ය රජතුමා ඉදිකළ සංඝාරාමයෙන් ආරම්භ වෙනවා. ඊට පස්සේ රජ වෙච්ච බුද්ධගුප්ත, තථාගතගුප්ත, බාලාදිත්‍ය, වජ්‍ර කියන රජවරු නාලන්දා මහා විහාරයේ විවිධ විහාරාංග ඉදි කරමින් පුළුල් කරනවා. නාලන්දා අධ්‍යාපන මධ්‍යස්ථානයේ ආරම්භ කරන්නේ සක්‍රාදිත්‍ය රජතුමා. ඊට පස්සේ කවුද මේ නාලන්දාව සංවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ? බුද්ධගුප්ත රජතුමා ක්‍රිස්තු වර්ෂ 455ත් 467ත් කියන කාලවලදී. ඊළඟට තථාගත ගුප්ත රජතුමා ක්‍රිස්තු වර්ෂ 467ත් 500ත් අතර. බාලාදිත්‍ය රජතුමා ක්‍රිස්තු වර්ෂ 500ත් 525ත් අතර. වජ්‍ර රජතුමා ක්‍රිස්තු වර්ෂ 525 කාලවකවානුවලදී නාලන්දාව සංවර්ධනය කිරීම සඳහා යොමු වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ නාලන්දාව සංවර්ධනය කිරීම සඳහා යොමු වෙච්ච රජවරු ගැන හොඳ මතකයක් තියෙන්නට වෙනවා. යන රජවරු නාලන්දා මහා විහාරයේ විවිධ විහාරාංග එකතු කරමින් දියුණු කරපු සංවර්ධනය කරපු රජවරු. බුද්ධගුප්ත රජතුමා සක්‍රාදිත්‍ය රජු තැන වූ සංඝාරාමයට දකුණින් නව සංඝාරාමයක් ඉදි කරවීය. බුද්ධගුප්ත රජතුමා. එහෙනම් අපිට
නාලන්ද විශ්වවිද්‍යාලයේ ආරම්භය හා සංවර්ධනය සම්බන්ධයෙන් කතා කරනකොට මේවා වැදගත් වෙනවා. ආරම්භය කොහොමද සිද්ධ වුණේ, මොන රජතුමාගේ කාලයේද සිද්ධ වුණේ, ඒව මේ සංඝරාමයේ එහෙම නැත්නම් නාලන්ද විශ්වවිද්‍යාලයේ විවිධ කොටස් විහාරාංග තව තවත් කොටස් එකතු කරමින් කවුද සංවර්ධනය කරේ කියන එක කතා කරද්දී බුද්ධගුප්ත රජතුමා විසින් සක්‍රාදිත්‍ය රජතුමා තනවපු සංඝරාමයට දකුණු පැත්තෙන් හදපු සංඝරාමයේ ගැන අපිට කියන්නට වෙනවා. ඊට නැගෙනහිරින් තුන්වෙනි සංඝරාමයේ තථාගත ගුප්ත රජතුමා විසින් ඉදි කරලා තියෙනවා. ඉතින් මේවා තමයි වැදගත් වෙන්නේ. නාලන්ද විශ්වවිද්‍යාලයේ සංවර්ධනයට දායක වෙච්ච රජවරු විසින් විවිධ විහාරාංග කොටස් නාලන්දාවට එකතු කරලා තියෙනවා කියන එක සනාථ කරන්න මේ තොරතුරු අපිට වැදගත්. ඊළඟට බාලාදිත්‍ය රජතුමා ඊසාන දිගින් සිව්වැනි සංඝරාමය හා අඩි 300ක් උස් වූ ප්‍රතිමා ගෘහයක් කරවීම. බාලාදිත්‍ය රජතුමා තමයි ඊසාන දිගින් සිව්වැනි සංඝරාමයේ සිව්වැනි ගොඩනැගිල්ල හදන්නේ. ඒ වගේම අඩි 300ක් උස් වූ ප්‍රතිමා ගෘහයක් නිර්මාණය කිරීමත් බාලාදිත්‍ය රජතුමා විසින් සිදු කරන්නේ. බාලාදිත්‍ය රජතුමාගේ පුතු වජ්‍ර කුමරු බටහිර දිසාවෙහි 5 වෙනි සංඝරාමයේ ඉදි කරනවා. නාලන්දා විශ්වවිද්‍යාලය හා සම්බන්ධව නාලන්දාවට සම්බන්ධ කරලා. මීට කලකට පස්සේ මධ්‍ය ඉන්දියාවේ රජෙකු වෙච්ච හර්ෂි විසින් උතුරින් 6 වෙනි සංඝරාමයක් ඉදි කරනවා. ඒ වගේම මුළු නාලන්දා මහා විහාරයේම වට කරලා මහා ප්‍රාකාරයක් ගොඩනගනවා. හර්ෂි කියන රජතුමා. ඉතින් මෙන්න මේ විදිහේ තොරතුරු අනිවාර්යයෙන්ම විභාග වලදී අපිට ඉදිරිපත් කරන්නට වෙනවා. බෞද්ධ සංස්කෘතිය ප්‍රශ්න පත්‍රයේ ගොඩක් දෙනෙක් අසමත් වෙන්න හේතුව තමයි මේ තොරතුරු. එහෙම නැත්නම් මේ වාර්තාවල දැක්වෙන තොරතුරු නිවැරදි විදිහට දැක්වීමේ හැකියාවක් තියෙන්නට වෙනවා, මතකයක් තියෙන්නට වෙනවා. ඒ නිසා මේවා කිහිප වතාවක් කියවමින්, නරඹමින්, බලමින් අධ්‍යයනය කරන්නට ඕනේ. එතකොට තමයි මතක තියාගන්නට පුළුවන්කම තියෙන්නේ. 10 වෙනි සතවර්ෂයේ වනකොට නාලන්ද විශ්වවිද්‍යාලය 10000කට නේවාසික පහසුකම් සලසපු සියලු සැප පහසුකම් වලින් අනුවන විශාල විද්‍යාපීඨයක් බවට පත් වෙලා තියෙනවා. 10 වෙනි සතවර්ෂයේ වෙනකොට 10000ක නේවාසික භික්ෂුන් වහන්සේලා, නේවාසික පිරිස් සිටිමින් කටයුතු කරලා තියෙනවා. එහෙනම් ආරම්භය කියලා මාතෘකාව අනුමාතෘකාව තිබුණට ආරම්භය හා සංවර්ධනයේ පිළිබඳව ඒ සඳහා අනුග්‍රහය දක්වපු පිරිස් පිළිබඳව සම්බන්ධ කරලා ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මේ කොටසෙන් තමයි අපිට තොරතුරු ලබා ගන්නට වෙන්නේ. නාලන්ද විශ්වවිද්‍යාලයේ තනවන ලද සියලුම ගොඩනැගිලි මහල් වලින් යුක්ත ගොඩනැගිලි. මහල් වලින් කියලා කියන්නේ තට්ටු නිවාස විදිහට. ඒ වගේම ජනෙල් වලින් බලන කල වලාකුළු කැටි ගැසෙන අයුරු දැකගත හැකිව පැවතිනි. ඒ කියන්නේ ඒ තරම් උසට නිර්මාණය කරලා තිබිලා තියෙනවා නාලන්දාවේ ගොඩනැගිලි. නාලන්ද විශ්වවිද්‍යාල භූමිය කැණීමේදී හමු වූ ශිලා ලේඛනයක වලාකුළු ස්පර්ශ කරන කූටාගාර පන්ති ගැන සඳහන්ව තිබීමෙන් මේ තහවුරු වේ. නාලන්ද විශ්වවිද්‍යාල භූමිය කැණීම් කිරීමේදී ඒ වගේ වලාකුළු ස්පර්ශ කරන කූටාගාර උස ගොඩනැගිලි තිබුණා කියන එක සඳහන් වෙලා තියෙනවා. ගොඩනැගිලි වල මුදුන් නිරීක්ෂණාගාර විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ තරම් උස ගොඩනැගිලි විදිහට තිබිලා තියෙනවා. ඉතින් ඒ තුලින් අපිට පැහැදිලි වෙනවා නාලන්ද විශ්වවිද්‍යාලයේ කොයිතරම් විශාල අධ්‍යාපනික මධ්‍යස්ථානයක්ද කියලා. 10000ක නේවාසික පිරිස් ඉඳලා තියෙනවා. හොඳයි, ඊළඟට නේවාසික සරසවියකි කියන අනුමාතෘකාවේ තොරතුරු කතා කරලා අද දවසේ සාකච්ඡාව නිමා කරමු. නේවාසික සරසවියකි කියන අනුමාතෘකාවේ තියෙන තොරතුරු. මෙසේ බොහෝ රජුන් විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ අති දක්ෂ ශිල්පීන් යොදවමින් ගල් කැටයම් සහිත කොට ගොඩනැංවූ මේ මහා සංඝාරාමයේ දුටුවන් විස්මයට පත් කරවන්නක් බවට පත්විය. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු විය හැක්කේ මැද පිහිටි මහා ශාස්ත්‍ර ශාලාවටය. එයින් ගොස් අවට පිහිටි ශාලා 8කට ඇතුළු විය හැකිය. එයින් පිටත පිහිටි ලැගුම් ගෙවල්
සියල්ල සිව් මහලකින් යුක්ත වේ. එක් මහලෙහි පිටතට නිරාගිය නාගරූපද වර්ණවත් අවට පියසිද නොයෙක් කැටයමින් හා සැරසිලි වලින් යුතු රතු පැහැති කණු හා ගරාදි පේලිද ඇත්තාහ. වහලවල උළු නොයෙක් පාටින් දිලිසෙති. විසිතුරු ලෙස සැරසූ බොහෝ වූ කූටාගාරයෝද මුදුන් කොත්ද කඳුමුදුන් මෙන් පෙනෙති. ආකාශ වස්තු පරීක්ෂණ ස්ථානයෝද උඩුමහල්වල කාමරද උදෑසන කාලයෙහි මීදුමින් වැසී නොපෙනී යන තරම් උස්ව තිබෙත්. උඩුමහල්වල ජනෙල්වලින් චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ ආදියද වලාකුළු ගමනාගමනයද බැලිය හැකිය. විනිවිද පෙනෙන දියෙන් යුත් ගැඹුරු පොකුණු ඉතා රතු පැහැති කනක පුස්පයෙන් හා මිශ්‍ර වූ ඩිලුපුල් වලින් ගැවසී තිබෙත්. එසේම තැනින් තැන සිහිල් සෙවන දෙන අඹ වනයෝ වෙති. දඹදිව ලක්ෂ ගණන් සංඝාරාමයන් ඇතත් මේ මහා විහාරයේ ගොඩනැගිලි ආදියෙන් ඒ සියල්ල පරදවයි. මෙහි නිවැසි භික්ෂු සංඛ්‍යාව දසදහසකට අඩු නොවේ. මේ සියලු දෙනාම මහායානික ග්‍රන්ථයන් උගනිති. හේතු විද්‍යා, ශබ්ද විද්‍යා, චිකිත්සා විද්‍යාවෙන් හා අතර්ව වේදාදියද සංඛ්‍ය මතාදියද මෙහිදී උගන්වනු ලබයි. සූත්‍ර හා ශාස්ත්‍ර කොටස් 20ක් ඉගැන්විය හැකි ආචාර්යවරු 10 දෙනෙක්ද, කොටස් 30ක් ඉගැන්විය හැකි ආචාර්යවරු 500 දෙනෙක්ද, කොටස් 50ක් ඉගැන්විය හැකි ආචාර්යවරු 10 දෙනෙක්ද මෙහි ඇත්තාහ. මෙහි ප්‍රධානතම වූ සීලභද්‍ර මහතෙරණුවෝ මේ සකල ධර්ම ශාස්ත්‍රයන්හි පාරගතයෙක් වූහ. උන්වහන්සේගේ තපෝ වෘද්ධත්වයත් ඥාන වෘද්ධත්වයත් වයෝ වෘද්ධත්වයත් නිසා එතුමන් සංඝ පීතෘවරයා ලෙස පිළිගෙන සිටිති. ඒ විදිහට තමයි සඳහන් වෙන්නේ හියුන්සියන් ප්‍රමණ වෘතාන්තේ පිටුව 274 275 පිටුවල. නේවාසික සරසවියක් විදිහට කොච්චර සිසුන් රැඳිලා හිටියද, ඒ වගේම ඒ සිසුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සඳහා ක්‍රියා කරන්නට යෙදුණු භික්ෂුන් වහන්සේලා, ඒ වගේම ගුරුවරු සම්බන්ධයෙන් මේ තොරතුරු සඳහන් වෙනවා. විශාල තොරතුරු සංඛ්‍යාවක්. රජුන් විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ අති දක්ෂ ශිල්පීන් යොදවමින් ගල් කැටයම් සහිත කොට ගොඩ නැංගූ මේ මහා විහාරේ සංඝාරාමයේ දුටුවන් විස්මයට පත් කරවන්නක් බවට පත්විය. එහෙම සඳහන් වෙනවා. ඒ වගේම ප්‍රධාන දොරටුවෙන් ඇතුළු විය හැක්කේ මැද පිහිටි මහා ශාස්ත්‍ර ශාලාවටය. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණාම ප්‍රධානම ශාස්ත්‍ර ශාලාවට ඇතුළු වෙනවා. එයින් ගොස් අවට පිහිටි ශාලා 8කට ඇතුළු විය හැකිය. ශාලා 8ක් තිබිලා තියෙනවා. ශාලා 8ටම සම්බන්ධ වෙන්න පුළුවන්. එයින් පිටත පිහිටි ලැබුම් ගෙවල් සියල්ල සිව් මහලකින් යුක්ත වේ. නේවාසිකාගාර තට්ටු 4ක් තිබිලා තියෙනවා. එක් මහලෙහි පිටතට නිරාගිය නාගරූපද වර්ණවත් අවට පියසිද නොයෙක් කැටයමින් හා සැරසිලි වලින් යුතු රතු පැහැති කණු හා ගරාදි පේලිද ඇත්තාහ. ඒ විදිහේ ශක්තිමත් විදිහට නිර්මාණය කරලා තිබිලා තියෙනවා. වහලවල උළු නොයෙක් පාටින් දිලිසෙති. වහලවල උළු එක පාටින් වහලා තිබිලා තියෙනවා. විසිතුරු ලෙස සැරසූ බොහෝ වූ කූටාගාරයෝද මුදුන් කොද්ද කඳු මුදුන් මෙන් පෙනෙති. ඒ කියන්නේ ගොඩනැගිලිවල මුදුන කඳු මුදුන් වගේ පෙනුණා කියලා කියනවා. ඒ තරම් විශාලව උසට හදලා තිබිලා තියෙනවා. ආකාශ වස්තු පරීක්ෂණ ස්ථානයෝද උඩුමහල්වල කාමරද උදෑසන කාලෙහි මීදුමින් වැසී නොපෙනී යන තරම් උස්ව තිබෙත්. නේවාසිකාගාර කොයිතරම් ආකාශ වස්තු නිරීක්ෂණ ස්ථානයෝද උඩුමහල්වල කාමරද උදෑසන කාලයෙහි මීදුමින් වැසී නොපෙනී යන තරම් උස්ව තිබෙත්. උදේ කාලයට මීදුම් වලින් වැහිලා යනවලු මේ ස්ථාන. ආකාශ වස්තු පරීක්ෂණ ස්ථාන සහ උඩුමහල්වල කාමර. ඒ තරම් උසට විශාලව ගොඩනැගිලි ඉදි කරලා තිබිලා තියෙනවා. උඩුමහල්වල ජනෙල් වලින් චන්ද්‍ර සූර්යග්‍රහණ ආදියද වලාකුළු ගමනාගමනයේද බැලිය හැකිය.
උඩුමහල් වල ඉඳලා. ඊළඟට විනිවිද පෙනෙන දියෙන් යුත් ගැඹුරු පොකුණු ඉතා රතු පැහැති කනක පුෂ්පයෙන් හා මිශ්‍ර වූ නිලුපුල් ගැවසී තිබෙත්. පොකුණු ආදිය ගැන සඳහන් කරන ආකාරය ඊළඟට එසේම තැනින් තැන සිහිල් සෙවන දෙන අඹ වනයෝ වෙති. දඹදිව ලක්ෂ ගණන් සංඝාරාමයන් ඇතත් මේ මහා විහාරයේ ගොඩනැගිලි ආදීන් ඒ සියල්ල පරදවයි කියන සටහන. ඊට පස්සේ සඳහන් වෙනවා මේ නේවාසිකාගාරයේ ගුරුවරු ඒ වගේම ශිෂ්‍යෝ කොයි විදිහටද කොච්චර සංඛ්‍යාවක් හිටියද කියන එක සඳහන් වෙනවා. මෙහි නිවැසි භික්ෂු සංඛ්‍යාව දසදහසකට අඩු නොවේ. දසදහසකට අඩු වෙන්නේ නැහැ. මේ සියලු දෙනාම මහා ඥානික ග්‍රන්ථයන් උගනිති. මහා ඥාන ඉගැන්වීම තමයි ඉගෙනගෙන තියෙන්නේ නාලන්දාවේදී. හේතු විද්‍යා, ශබ්ද විද්‍යා, චිකිත්සා විද්‍යාවෙන් හා අතර්ව වේදාදීද ඍග්වේදයේ, යජුර්වේදයේ, සාමන් වේදයේ ආදී සිව් වේදයේ, චතුර්වේදයේ කොටසුත් අධ්‍යයනය කරලා තියෙනවා. සංඛ්‍ය මත ආදී සංඛ්‍ය මත ඒවත් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම සූත්‍ර හා ශාස්ත්‍ර කොටස් 20ක් ඉගැන්විය හැකි ආචාර්යවරු දහස් දෙනෙක් ඉඳලා තියෙනවා. කොටස් 20ක් ඉගැන්විය හැකි සූත්‍ර සහ ශාස්ත්‍ර කොටස් 20ක් උගන්වන්නට පුළුවන් ආචාර්යවරු 20 දෙනෙක්. කොටස් 30ක් ඉගැන්විය හැකි ආචාර්යවරු 500 දෙනෙක් ඉඳලා තියෙනවා. ඊළඟට කොටස් 50ක් ඉගැන්විය හැකි ආචාර්යවරු 10 දෙනෙක් විදිහට ආචාර්යවරු කොටස් වශයෙන් ඉඳලා තියෙනවා. මෙහි ප්‍රධානතම වූ සීලබද්‍ර මහතෙරණුව. සීලබද්‍ර කියන තෙරුන් වහන්සේ තමයි මහතෙරුන් වහන්සේ. උන්වහන්සේව සංඝ පීතෘවරයා විදිහටත් සලකලා තියෙනවා නාලන්දාව තුල. ඒ කියන්නේ උන්වහන්සේ තමයි මේ සියලු භික්ෂුන් වහන්සේලාට රැකවරණය සලසමින් කටයුතු කරන්නට යෙදিলা තියෙන හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේගේ තපෝ වෘද්ධත්වයත්, ඥාන වෘද්ධත්වයත්, වයෝ වෘද්ධත්වයත් නිසා එතුමන් සංඝ පීතෘවරයා ලෙස පිළිගෙන සිටිති. හියුන්සියන් බ්‍රහ්මණ වෘත්තාන්තයේ සඳහන් වෙන ආකාරයට නාලන්දා විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් විදිහට, නේවාසික සරසවියක් විශ්වවිද්‍යාලයක් විදිහට සනාථ කළ හැකි තොරතුරු මොනවද කියලා අහන්නට පුළුවන්. එහෙම ඇහුවොත් අපිට මේ තොරතුරු දක්වන්නට වෙනවා. ගොඩනැගිලි වල විශාලත්වය ගැන දක්වන්නට පුළුවන්. ශිෂ්‍යයින් සංඛ්‍යාව, ආචාර්යවරුන්ගේ සංඛ්‍යාවන් දක්වන්නට පුළුවන්. මේ කොටස් වලින් නේවාසික සරසවියකි කියලා දැක්වුවට විවිධාකාරයේ ප්‍රශ්න ඒ කොටස් සම්බන්ධ කරගෙන අහන්න පුළුවන්. ඒ නිසා මේ කොටස් හොඳින් අධ්‍යයනය කළ තිබීම වැදගත්. මේ කොටස් වලින් වැදගත් වෙන අවස්ථාවන් මතක තබා ගන්න. හියුන්සියන් බ්‍රහ්මණ වෘත්තාන්තය මෙන්න මෙහිමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ සඳහන් වෙන විදිහට නාලන්දා අධ්‍යාපන මධ්‍යස්ථානයේ මෙන්න මේ වගේ සුවිශාල වූ අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදිහට දක්වන්නට පුළුවන් කියලා කියන්නට පුළුවන්. ඉතින් අද දවසේදී සාකච්ඡාව එපමණයි අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ධර්මාචාර්ය විභාග පන්තිය තුලින් 63 වෙනි දවසේ සාකච්ඡාව බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතට අදාළවයි සිදු කළේ. නාලන්දා විශ්වවිද්‍යාලය හා සම්බන්ධ මූලික අනුමාතෘකා වලින් ප්‍රකාශ වෙන තොරතුරු. තවත් අපි මේ කතා කරපු තොරතුරු සම්බන්ධයෙන් ආචාර්යවරු, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, ඒ වගේම මේ නාලන්දා විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කරලා තියෙන විෂය ධාරාවන් මොනවද කියන ඒ තොරතුරු සියල්ලක්මත් සාකච්ඡා කරනවා. ඉතින් ඊළඟ දවසේ, හෙට දවසේදී අපි සාකච්ඡා කරන්නේ බෞද්ධ සමාජ දර්ශනයට අදාළ පාඩමක්. ඒ වගේම ඊටමත් ඉක්මනින් මේ සියලු කොටස් වලට සම්බන්ධ කරලා අපි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආරම්භ කරන්නටත් සූදානමින් සිටිනවා. සියලු කටයුතු සංවිධානය කරලා තිබෙන්නේ. ඉතින් ඒ සියල්ලක්ම මතක් කරමින් අද දවසේ සාකච්ඡාවෙන් සමුගන්නටයි සූදානම. මේ සියලු ඉදිරිපත් කිරීම අපි ඉදිරිපත් කරන්නේ පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව තුලින්. ඉතින් ඔබට පුළුවන් මේ සමගින් සම්බන්ධ වෙමින් ධර්මාචාර්ය විභාගයේ තා හොඳින් සමත් වීමට අවශ්‍ය දැනුම මඟ පෙන්වීම ලබා ගන්නට එසේනම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.